ආයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම පුත්තලන් දිස්ත්‍රික් පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ මෙහෙවන විදාත්‍රා YouTube channel අපේ ප්‍රධානතම අරමුණ මෙවර උසස් පෙළ විභාගයට වාඩි වන නංගිල බණ්ඩාට අපි ලබාගත් දැනුමෙන් ස්වල්පයක් අපට හැකි පමණින් ලබා දීමට. ඉතින් එම පාඩම් මාලාවේ ප්‍රථමයෙන් අපි භෞතික විද්‍යාව විෂය තෝරාගත්තා. භෞතික විද්‍යාව විෂයේ අපහසු විෂය කරුණු තේරුම් ගැනීමට අපහසු දේවල් අපට අපහසු වෙන දේවල් ඔබට ඉදිරිපත් කිරීමට. ඉතින් තවත් උපේකකයක් සමගින් අද මම ලැබෙන සිටිනවා යාන්ත්‍ර විද්‍යාව පාඩමේ උපේකකයක් වන ද්‍රව ගති විද්‍යාව. අපි හැමෝම දන්න බර්නියෝලි ප්‍රමේයය අඩංගු වන කොටස තමයි මම අද කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවරනකම් නරඹලා අපිට සහයෝගය දීලා ඔබත් යමක් ජීවිතයට එකතු කරගන්න කියලා. හරි. අපි වැඩි කතා බහක් නැතුව දැන් පාඩමට යමු. මේ බර්නියෝලි ප්‍රමේය කියන කොටස නැත්නම් ද්‍රව ගති විද්‍යාව කොටස විශේෂයෙන්ම දෙන්නේ තරලවලට. තරලයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලගෙන් අහුවොත් ඒකට දැන් තියෙන උත්තරය තමයි තරලයක් කියන්නේ ඕනම ද්‍රවයක් හරි වායුවක් හරි. එක්ක ද්‍රවයක් නැත්නම් වායුව. දැන් මේ තරල ආකාර දෙකකට අපි බෙදන්න පුළුවන්. බර්නියෝලි ප්‍රමේය නැත්නම් ද්‍රව ගති විද්‍යාව පාඩමේදී මේ තරල ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සම්පීඩ්‍ය තරල සහ අසම්පීඩ්‍ය තරල. අපි ඉස්සෙල්ලා බලමු මේ අසම්පීඩ්‍ය තරල කියන්නේ මොනවද කියලා. අසම්පීඩ්‍ය තරල කියන්නේ ඒක අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. තරලයක ඕනම තැනක ඝනත්වය එක සමාන නම් එන්නේ ඒක අසම්පීඩ්‍ය තරල. අසම්පීඩ්‍ය තරල වලට හොඳම උදාහරණය තමයි ඕනම ද්‍රවයක්. ඒත් එක්කම ගලාගෙන යන වායු ධාරාවක්. ගලාගෙන යන වායු ධාරාවක ඝනත්වය එක සමානයි. සාමාන්‍ය වායු ගෝලයේ ඝනත්වය එක සමාන නැහැ හැමතැනම. ගෝලෙන් පරිවර්ති ගෝලය අපරිවර්ති ගෝලය එහෙම යද්දි ඝනත්වය වෙනස් වෙනවා වුණාට ගලාගෙන යන වායු ධාරාව කම්ප්‍රෙෂර් එකකින් හරහා යන වායු ධාරාවක හැමතැනම ඝනත්වය සමානයි. එහෙනම් ඒක අසම්පීඩ්‍ය තරලයක්. එතකොට සම්පීඩ්‍ය තරල කියන්නේ ඒ අසම්පීඩ්‍ය තරල කියන එකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ ඒ තරලේ හැමතැනම ඝනත්වය සමාන නැහැ. තනින් තැනට ඝනත්වය වෙනස් වෙනවා. හොඳම උදාහරණය තමයි අපි අපිට තියෙන වායු ගෝලය. පෘථුවිය මට්ටමේදී පොළොව මට්ටමේදී මුහුදු මට්ටමේදී ඒ වායු ගෝලයේ ඝනත්වය වැඩි, අභ්‍යවකාශයට යන්න යන්න ඝනත්වය අඩු වෙනවා. ඉතින් වායු ගෝලය තමයි සම්පීඩ්‍ය තරලයකට හොඳම උදාහරණය. හරි. අපි දැන් බලමු මේ බර්නියෝලි මූලද්‍රව්‍ය සත්‍ය වීමට අවශ්‍ය කරන සාධක මොනවද කියලා. හරි අපි දැන් බලමු මේ බර්නියෝලි ප්‍රමේය හැම තරලයකම යොදන්න බෑ. ඒ යොදන්න පුළුවන් තරලවල විශේෂ ලක්ෂණ තියෙනවා. අපි බලමු මේ ලක්ෂණ එකින් එක මොනවද කියලා. ගොඩක් වෙලාවට බර්නියෝලි ප්‍රමේය රචනා ප්‍රශ්න ආපුවාම 2001 අවුරුද්දේ එහෙම අවිල්ලා තියෙන ඒ වගේ ප්‍රශ්නයක්, හොඳ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්න වල පළවෙනි රෝමී ලක්ෂණ ප්‍රශ්නේ තමයි මේ බර්නියෝලි ප්‍රමේය යොදන තරලයක තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා. ඉතින් මේක නිකම්ම කිසිම බුද්ධිය පාවිච්චි කිරීමෙන් තොරව සාමාන්‍ය සිද්ධාන්ත දැනුමෙන් ලබා ගන්න පුළුවන් ලකුණක්. ඉතින් මේ වගේ දේවල් හොඳට පාඩම් කරන් යන්න විභාගයට යද්දී. ඉතින් අපි බලමු මේ බර්නියෝලි ප්‍රමේයක් යෙදිය හැකි තරලයක, ඒ කියන්නේ ද්‍රවයක හරි වායුවක තිබිය හැකි ලක්ෂණ. පළවෙනි එක තමයි ඒ තරලය නැත්නම් ඒ ද්‍රවය හරි වායුව හරි අනාකූල ප්‍රවාහයක් විය යුතුයි. අනාකූල ප්‍රවාහයක් විය යුතුයි. දැන් අපි බලමු මේ අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියලා. අපි හිතමු මේ වගේ බටයක් තියෙනවා. මේක දිගේ ගලනවා ද්‍රවයක් හරි වායුවක් හරි ඒක අනාකූලයි. අපි කොහොමද ඒක අනාකූලයි කියලා කියන්නේ? අපි මෙහෙම සාධාරණ ලක්ෂණයක් කොහොම මෙතන. අපි කියමු මේක x ලක්ෂය කියලා. මේ ප්‍රවාහය අනාකූල නම් මේ x ලක්ෂය පසු කරන හැම ඒ තරල අංශුවක්ම මේ x ලක්ෂයේදී ලබා ගන්න ප්‍රවේගය සමාන වෙන්න ඕනේ. අපි දැන් හිතමු මෙහෙම අංශු ගොඩක් තියෙනවා මේක දිගට. මේ අංශුව x ලක්ෂය පසු කරනවා. එතනදී එයාගේ ප්‍රවේගය v නම් මෙන්න මේ අංශුව මෙතනින් x ලක්ෂය පසු කරලා එයාටත් v ප්‍රවේගයෙන් එන්න ඕන. ඒ අවශ්‍යතාවය තෘප්ත කරන ප්‍රවාහයකදී ඒක අනිවාර්යයෙන්ම අනාකූල ප්‍රවාහයක්. මේ අනාකූල ප්‍රවාහයක තරල අංශු ගමන් කරන්නේ මෙන්න මේ වගේ රේඛා විදිහට. මෙන්න මේ විදිහට අනාකූල රේඛා තියෙනවා. තරල ප්‍රවාහය. මේ අනාකූල රේඛා එකිනෙක ගැටෙන්නේ නැහැ. දැන් මේ රේඛාවක තියෙන තරල අංශු කොහොමද මේ විදිහට. ඒතකොට මේවා එකිනෙක ගැටෙන්නේ නැහැ. මේවා එකිනෙක ගැටුණොත් ඒක ආකූල ප්‍රවාහයක් වෙනවා. ආකූල ප්‍රවාහයේ හොඳම උදාහරණය තමයි අර උස වතුර ටැංකියකින් එහෙම පහළට වතුර ගලන් තියෙන එක අනාකූල රේඛා එකිනෙක වදිනවා. ඒතකොට ඒක ආකූල වෙනවා. ඒතකොට ඒ වගේ ප්‍රවාහයකට කවදාවත් බර්නියෝලි සමීකරණය යොදන්න බෑ. හරි අපි දැන් බලමු
අනාකූල කියන එක පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. දැන් බලමු ඊළඟට අනිත් ලක්ෂණය. බර්නෝලි ප්‍රමේය යොදන තරලයක් අනිවාර්යයෙන්ම දුෂ්ශ්‍රාවී බවෙන් තොර විය යුතුයි. දුෂ්ශ්‍රාවී නොවන. දැන් ඔය පැණි තාර වගේ දේවල් ගත්තොත් ඒවා දුෂ්ශ්‍රාවී. දුෂ්ශ්‍රාවී නොවන තරලයකට තමයි මේ බර්නෝලි ප්‍රමේය යොදන්නේ. දුෂ්ශ්‍රාවී නොවන දේවල් මේ ලෝකේ හොයාගන්න නැහැ. හැම දෙයක්ම පොඩ්ඩක් හරි වතුර වුණත් පොඩ්ඩක් හරි දුෂ්ශ්‍රාවී. නමුත් පරිපූර්ණ බව උපකල්පනය කරලා ගොඩක් වෙලාවට ගණන් හදද්දී දුෂ්ශ්‍රාවී නෙමෙයි කියලා හිතනවා. අනිත් එක තුන්වෙනි එක අසම්පීඩ්‍ය තරල. අසම්පීඩ්‍ය තරල වලට විතරයි මේ බර්නෝලි ප්‍රමේය යොදන්න. ඒ කියන්නේ මම කලින් පැහැදිලි කරා අසම්පීඩ්‍ය තරල කියන්නේ තරලයේ ඝනත්වය හැමතැනම එක සමානයි. ඒතකොට ඒ වගේ දේවල් වලට මේ බර්නෝලි ප්‍රමේය යොදන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ බර්නෝලි ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් ඉගෙන ගත්ත බර්නෝලි ප්‍රමේයක් යෙදිය යුතු ප්‍රවාහයකට තිබිය යුතු ලක්ෂණ. ඉතින් අපි දැන් බලමු බර්නෝලි ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් බර්නෝලි ප්‍රමේය කියන්නේ මෙන්න මෙච්චරයි. යම්කිසි ප්‍රවාහයක, ඒ කියන්නේ අනාකූල, අසම්පීඩ්‍ය, දුෂ්ශ්‍රාවී නොවන ප්‍රවාහයක ඕනම තැනකදී මෙන්න පීඩනය එකතු කිරීම මේ පදයේ මේක පදයෙන් එකතු කිරීම සමානයි නියතයක්. දැන් අපි බලමු මේකින් එක මේ පද මොනවද කියලා. අපි හිතුවා දැන් මේක වගේ මේක අනාකූල ප්‍රවාහයක් කියලා හිතමුකෝ. මේකදී x හරි y හරි මේ හරි මේක ඔතන හරි අනාකූල රේඛාව එකම තැනකදී මේ පද තුන එකතු වෙන නියතයක්. මේ පළවෙනි පදේ p කියන්නේ පීඩනය. ඒ අවස්ථාවේ එතන පීඩනය. එතකොට මේ භාගයේ ρ v වර්ගය කියන්නේ ඒකක ද්‍රව පරිමාවක චාලක ශක්තිය. මේ කියන්නේ ඒකක ද්‍රව පරිමාවක චාලක ශක්තිය. මෙතන ρgh කියන්නේ ඒකක ද්‍රව පරිමාවක විභව ශක්තිය. ඒකක ද්‍රව පරිමාවක විභව ශක්තිය. දැන් ගොඩක් අය වැරදියට තේරුම් ගන්නවා මේ ρgh සමාන h ρg කියලා. අපි අර ද්‍රව ස්ථිතික විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා නේද? ද්‍රව පීඩනය. ද්‍රව පීඩනයේදී අර දැන් අපි බඳුනක් දැන් මෙහෙම බඳුනක් ගත්තොත් මේක පහළ ද්‍රව ස්ථිතික පීඩනය බලද්දී මෙන්න මේ උසාරගෙන h ρg කියන එකක් අපි තියෙනවනේ මෙතන පීඩනය h ρg කියලා. ඒතකොට ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ρgh කියන වෙන දෙයක්. මේක ඒකක ජල පරිමාවක විභව ශක්තිය. ඒ නිසා මේක අමතක කරලා දාලා මේක බලමු. ප්‍රශ්න කරද්දී ඒක අහුවයි කියලා මම හිතනවා. දැන් පීඩන භාගයයි ρ v වර්ගයෙන් ρgh. මේක ඒකක පරිමාවක චාලක ශක්තිය, මේක ඒකක පරිමාවක විභව ශක්තිය. දැන් බර්නෝලි ප්‍රමේය යොදන්න පුළුවන් ප්‍රවාහයක් තමයි මේ තියෙන්නේ. එහෙම හිතන්න. මේක අනාකූල ප්‍රවාහයක්. මේ මැදින් කඩේ වලින් එදා තියෙන අනාකූල රේඛාව. එතකොට මේක අසම්පීඩ්‍ය දුෂ්ශ්‍රාවී නොවන ප්‍රවාහය. දැන් මේ බර්නෝලි ප්‍රමේය යොදන්න පුළුවන් ලක්ෂණ දෙකක් තෝරගත්තී. ඒ ලක්ෂණ දෙක හැමතිස්සෙම එකම අනාකූල රේඛාවක තියෙනවා. දැන් මේ කඩේ රේඛාව මෙතන x තියෙනවා, මෙතන y තියෙනවා. දැන් කාට හරි ළමෙක්ට ඕන නම් මට මේකට දාන්න බෑ, මම වෙන අනාකූල රේඛාවක් හදන්න දානවා කියලා එයාට මෙතනින් පහලින් අනාකූල රේඛාවක් හදන්න ඒකට දාන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අනාකූල රේඛාවේ ලක්ෂණ දෙක අඩංගු වෙන්න ඕන. තව එකක් තියෙනවා. මේ විදිහට නියත මට්ටමක් තෝරගන්න ඕන. ඒ අර ρgh වල h අරගන්න යම් කිසි නියත මට්ටමකට සාපේක්ෂව. දැන් තව ළමෙක්ට දෙන්න පුළුවන් මට මෙතනින් බෑ, මෙතනින් මෙතනදී පහලින් දැම්මොත් මොකද වෙන්නේ කියලා. නියත මට්ටම. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කැමති විදිහට තෝරගන්න පුළුවන්. අපි දැන් මෙතනින් හරි උඩින් හරි කොහොම හරි නියත මට්ටම අපිට කැමති විදිහට තීරණය කරන්න පුළුවන්. මොකෝ ඒක අවස්ථා දෙකකට යොදන්නේ. එක තැනකට නෙමෙයි. බර්නෝලි ප්‍රමේය හැමතිස්සෙම අවස්ථා දෙකකට යොදන නිසා ඒ නියත මට්ටම කොතනින් ගත්තත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන විදිහට උත්තර එනවා ගන්නකොට. දැන් මේ බර්නෝලි ප්‍රමේය සමීකරණය මම කිව්වනේ මේ හැමතැනම මේ පද තුන එකතු නියතයක් කියලා. දැන් අපි හිතමු මේ x කියන ලක්ෂ්‍ය පීඩනය px කියලා. මේ y කියන ලක්ෂ්‍ය පීඩනය py කියලා හිතමු. මෙතන තරලාංශු ගමන් කරන ප්‍රවේගය vy කියලා හිතමු. මෙතන තරලාංශු ගමන් කරන ප්‍රවේගය vx කියලා හිතමු. දැන් මෙතනදී px ධන භාගයයි මේ තරලේ ඝනත්වය ρ කියලා. ρ vx වර්ගය ධන දැන් මෙතන නියත මට්ටමේ ඉඳලා ඒ අනාකූල රේඛාව අදාළ ලක්ෂ්‍යයට උස h1 ρ g h1 සමානයි නියතයක් නිසා මෙතනයි මෙතනයි සමාන වෙන්න බෑනේ. ඒ නිසා py ධන භාගයයි ρ vy වර්ගය ධන ρ g h2 මේ දෙක සමානයි. මෙන්න මේ ඇසුරෙන් තමයි ගැටලු නිර්මාණය වීම සිදුවන්නේ. ඉතින් මම හිතනවා බර්නෝලි ප්‍රමේය කියන එක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි දැන් බර්නෝලි ප්‍රමේය කතා කරා. මේ බර්නෝලි ප්‍රමේය ගැටලුවලදී ගොඩක් වෙලාවට මේ සන්තතිකතාවය කියන පොඩි මාතෘකාව පොඩි සිද්ධාන්ත කැලල ඒක මේ බර්නෝලි ප්‍රමේය ගැටලුවට සම්බන්ධ කරලා එවනවා.
ගොඩක් වෙලාවට මේ සන්තතිකතාවය බර්නවීල් ප්‍රමේය එක ගානෙම දක්නට ලැබෙනවා. ඉතින් මේ සන්තතිකතාවය කියන එකත් අමාරු නැහැ. ඒකත් මම පොඩ්ඩක් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න. මේ සන්තතිකතාවය කියන්නේ ඒකත් යොදන්න පුළුවන් අසම්පීඩ්‍ය තරලවලට. අනිවාර්යෙන් අසම්පීඩ්‍ය තරලවල දකින්න පුළුවන් දෙයක් තමයි සන්තතිකතාවය කියන්නේ. ඒක සරලව ගත්තොත් මෙහෙමයි. දැන් අපි හිතමු දැන් මේක මේ මෙහෙම බටයක්. මොකක්ද බටයක් මේකේ අපි හිතමු හරස්කඩ වර්ගඵලය A කියලා. මේකේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A. මේ ප්‍රවාහයේ ගලන වේගය p කියලා ගත්තොත් තප්පරයකට ගලන ජල පරිමාණය කියලා. තප්පරයකට ගලන ජල පරිමාණය AV. ඒක වල පිළිගන්න නැති කියලා මම හිතනවා. මේකේ හරස්කඩ වර්ගඵලය A මේ ප්‍රවාහය ගලන වේගය v නිසා තප්පරයකට ගලන පරිමාණය AV. දැන් අපි හිතමු මේ විදිහට එකක් තියෙනවා. දැන් මෙහෙම ප්‍රවාහය යන ගමන් මේක මෙන්න මේ විදිහට කට පුංචි වෙනවා. මේ විදිහට මේ හරිය ලොකුයි මේ හරිය පොඩි. දැන් මේක අනවරත අනාකූල ප්‍රවාහයක්. අසම්පීඩ්‍ය. ඒ නිසා මෙතන හරස්කඩ වර්ගඵලය A කියලා ගත්තොත් මෙතන හරස්කඩ වර්ගඵලය ඊට වඩා කුඩායි. අපි හිතමු A කියලා. දැන් තප්පරයකදී ගලන ජල පරිමාව මෙතනදී AV නම් අපි හිතමු මෙතන ජල පරිමාව වේගය V කියලා. අපි දැන් හිතමු මෙතනින් තප්පරයක ගලන AV කියලා. දැන් මෙතනින් තප්පරයක ගලන ජල පරිමාවය මෙතනින් තප්පරයකදී ගලන ජල පරිමාවය සමානයි කියලා ඔයාලා හිතනවා ඇති කියලා විශ්වාස කරනවා. අනිවාර්යයෙන් වෙන්න ඕන. මොකද අසම්පීඩ්‍ය ද්‍රවයක් නිසා මෙතනින් ගලන ජල පරිමාවය මෙතනින් ගලන ජල පරිමාවය සමාන වෙ යුතුයි. එහෙම වෙන්නේ නැත්නම් මේ ද්‍රවය රබර් වගේ වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනින් ගලන ජල පරිමාව සමාන වෙන්න ඕන අනිවාර්යයෙන් මෙතනින් තප්පරයකදී ගලන ජල පරිමාවය. ඒ කියන්නේ AV සමානයි මෙතන සිම්පල් A මෙතන අපි හිතමු දැන් මෙතන හරස්කඩ වර්ගඵලය වැඩි. එතකොට මේ වේගෙන් v වේගෙන් ගලනවා කියමු. දැන් මෙතනින් කට පුංචි වෙද්දී ඒ ජල පරිමාණව ගලන්න අනිවාර්යෙන් ඒ ප්‍රවාහයේ ප්‍රවේගය වැඩි විය යුතුයි. ඒ කියන්නේ AV සමාන අපි හිතුව මෙතන ප්‍රවේගය v1 කියලා. එතකොට ඔයාලට මම හිතන්නේ මේක හිතන්න ඇති v ප්‍රවේගයට වඩා v1 ලොකුයි. මොකද මෙතන කට පුංචි නිසා එතන ද්‍රවය හයියෙන් ගලනවා. හරි. අපි දැන් බර්නවීල් ප්‍රමේය හා සන්තතිකතාවයේ තියරි කොටස් ටික ඉගෙන ගත්තා. අපි දැන් පසුගිය උසස් පෙළ විභාග වලට යෙදුණු ඒ ප්‍රශ්න පත්‍ර වලින් තෝරාගත් ප්‍රශ්න කිහිපයක් MCQ කිහිපයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ඉගෙනගත්තු තියරි ටික ඇප්ලයි කරන්න පුළුවන් විදිහට මේ ප්‍රශ්න ටික කරගත්තාම බර්නවීල් ප්‍රමේය ගැන හොඳ දැනුමක් අනිවාර්යෙන් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙතනදී බලන්න මේව තෝරගත්ත 2001 32 2028 2004 2019 2005 වෙනි ප්‍රශ්නයේ විදිහට 2013 වෙනකම් ප්‍රශ්න කිහිපයක්ම තෝරගත්තා. ඔයාලා මේ ටිකත් කරලා තාත් මේ වගේ වෙන් කරව පොත් තියෙන ප්‍රශ්න වෙන් කරව පොත් හරි නැත්නම් පාස් පේපර්ස් පොතක් හරි අරගෙන ඒ ප්‍රශ්න ටික කරන්න. ඔක්කොම බර්නවීල් ප්‍රමේය අදාළ ටික ඔක්කොම MCQ ටික කරලා ඊට පස්සේ රචනා ප්‍රශ්න ටික කරලා 2001 2009 වගේ ප්‍රශ්න තියෙනවා. ඒ රචනා ප්‍රශ්න ටික එහෙම කරපුවම බර්නවීල් ප්‍රමේය ආයෙ ගේමක්ම වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. අපි බලමු දැන් 2000 මම පටන් ගන්න 2013. 2013 න් පටන් අරගෙන ඊට පස්සේ මම අනිත් ඒවාට එනවා. අපි ඉස්සෙල්ලා ගමු 2013 ප්‍රශ්නය. ඔයාලා ළඟ තියෙන පෙරලා ගන්න 2013 ප්‍රශ්නය 44 MCQ එක පාස් පේපර් වල ඝනත්වයේ D1 සහ D2 වන මිශ්‍ර නොවන ද්‍රව දෙකක් ඉතා විශාල විස්කම්භයකින් යුත් සිලින්ඩරාකාර ටැංකියක අඩංගු වේ. කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. මිශ්‍ර නොවන ද්‍රව දෙකක් මේ ද්‍රවය මෙහෙම ගමු. මේ ද්‍රවය නැතිත් තියමු අපි. ටැංකියේ පතුලට ආසන්නයේ කුඩා සිදුරක් ඇත. රූපේ තියෙන මේ පතුලට ආසන්නයේ කුඩා සිදුරක් තියෙනවා. රූපය බලන්න කියලා බලන්න කියලා තියෙනවා. කිසියම් මොහොතකදී ද්‍රවයන්ගේ උසවල් h1 සහ h2 නම් ඒගොල්ලෝ දීලා තියෙනවා මෙතන h2 උස මෙතන h1 කියලා දීලා තියෙනවා. h1 නම් එම මොහොතේදී ටැංකියෙන් ඉවතට ද්‍රවය ගමන් කරන වේගය v කුමක්ද? ඒ කියන්නේ මෙතනින් මෙහා ද්‍රවය ගලන වේගය v. ඒක කුමක්ද කියලා තමයි අහන්නේ. මෙතන ප්‍රකාශන උත්තර පහක් දීලා තියෙනවා. ඒකෙන් හරි එක තෝරන්න තමයි තියෙන්නේ. පෘෂ්ඨික ආතති ආචරණය නොසලකා හරින්න. ද්‍රවයන් දුෂ්ටාලී නොවන බව උපකල්පනය කරන්න. දැන් මෙතනදී ඝනත්වය කියලා තියෙනවා. ඉස්සෙල්ලා බලමු ඝනත්වය d1 සහ d2 වන. වරහන් ඇස්සේ දීලා තියෙනවා d1 ලොකුයි d2 කුඩායි කියලා. ඒ කියන්නේ d1 කියන ද්‍රවයේ ඝනත්වය වැඩි d2 කියන ද්‍රවයේ ඝනත්වය අඩුයි. දැන් මෙතනින් ද්‍රව දෙකෙන් මොකද්ද d1 මොකද්ද d2 කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්.
D1 ඝනත්වය ලොකු නිසා ඒක අනිවාර්යෙන් පහළ තියෙනවා. එහෙනම් මේක D1. ඝනත්වය අඩු ද්‍රව්‍ය උඩට යනවා. පොල් තෙල් වගේ ජලය පහළ වෙන නිසා ඒක ඝනත්වය අඩු ද්‍රව්‍ය උඩින් නිසා D2 තමයි උඩින් තියෙන්නේ. දැන් මෙතනදී අපි ගාන හදලා බලමු. මම මෙතන ඉඳලා මෙතනට දානවා බර්නූලි ප්‍රමේය. මේ ලක්ෂය ඉඳලා මේ ලක්ෂයට. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් v වේගෙන් යනවා මෙතන නිශ්චලයි කියලා. ඒගොල්ලෝ කියලා නැහැ මෙතන වේගයක් තියෙනවා කියලා. ඒ නිසා මෙතන නිශ්චලයි කියලා අපිට ගන්න පුළුවන්. මෙතන v වේගෙන් යනවා. දැන් මම කිව්වා බර්නූලි ප්‍රමේය දාද්ද නියත මට්ටමක් ඕන කියලා. මම නියත මට්ටම විදිහට මෙන්න මේකමයි ගන්නෙ. ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. එහෙම ගත්ත ප්‍රශ්නයක් නැහැ. මම කැමති මෙතන නිසා මෙතනින් මම නියත මට්ටම ගන්නවා. නියත මට්ටම මෙතනින් ගත්තා කියන්නේ අර විභව ශක්ති පදේ කැපිලා යනවා කියලා ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා. හරි. දැන් අපි බලමු මෙතන. මේ ලක්ෂයේදී පීඩනය බලමු. අපි හිතමු වායුගෝල පීඩනය 5. මෙතනත් වායුගෝල පීඩනය 5. මෙතන පීඩනය බලමු. දැන් මේකේ සමීකරණය පීඩන භාගයයි ρ v වර්ගය ධන ρ g h නේ. මෙතන පීඩනය සමානයි 5 ධන තව පීඩන කොටසක් එකතු වෙනවා. මෙතන ද්‍රව මෙතනින් මේ ද්‍රවයෙන් ඇති වෙන ද්‍රව ස්ථිති පීඩනය සහ මේ ද්‍රවයෙන් ඇති වෙන ද්‍රව ස්ථිති පීඩනය මේ ලක්ෂයේ තියෙනවා. මේ ලක්ෂයේ හැම පීඩනයක් නැහැ. මොකද මේක එතනින් පිට වෙනවා. එතකොට මෙතනට 5 වලට අමතරව ද්‍රව ස්ථිති පීඩන දෙකක් තියෙනවා. H2 D2 G ධන H1 D1 G. දැන් මේක මේ පදේ නේ. දැන් මම මට මේ ගාන මම ඉස්සෙල්ලාම ගත්ත හේතුවක් ඇතිව මෙතන H2 D2 G A පද මේක නෙමෙයි. ρ g h කියන එක නෙමෙයි. ρ g h කියන්නේ ඒක නියත මට්ටමේ සිට ඒ ලක්ෂයට ඇති උස. දැන් මෙතන නියත මට්ටමේම ලක්ෂය තියෙන නිසා ඒක බිඳුව. ඒක නෙමෙයි මේක. මේක ද්‍රව ස්ථිතික පීඩනය. එතකොට මේ පද තුනමයි තියෙන්නේ. මෙන්න මේ P කියන කැලේ විතර. ρ g h දන ඒක නෙමෙයි 5 දන H2 D2 G දන H1 D1 G සමානයි. මේ ලක්ෂයට ගත්තොත් මෙතන 5 තියෙනවා. මේ එළියේ තියෙන නිසා මේ ද්‍රව දෙකෙන් ඇති වෙන පීඩනය මෙතනට නැහැ. ඒ නිසා 5 දන භාගයයි මේ ගලන ද්‍රවය D2 උඩ තිබුණ ගලන්නේ D1 D1 V වර්ගය. V තමයි මොකක්ද කියලා ප්‍රකාශයක් අතුරින් අපි අහන්නේ. දැන් මෙතන 5 තියෙනවා. 5 ට 5 ට කපලා දාන්න පුළුවන් එහෙම. එතකොට මෙතන ලියන්න පුළුවන් H2 D2G ධන H1 D1G සමානයි D1 V වර්ගයේ බෙදීම 2. දැන් අහන්නේ අපෙන් V මොකක්ද කියලා. ඉතින් අපිට පුළුවන් 2 කියන එක මෙහාට අරගන්න. ඊට පස්සේ 2H2 D2G ධන H1 D1 දැන් මේ මතර මේ G කියන එකට ඒක අදින්න පුළුවන් අපිට. එතකොට 2G වතාවක් H2 D2 ධන H1 D1 බෙදීම බෙදීමක් නැහැ. සමානයි D1 V වර්ගය. දැන් V නේහන් ඉතින් D1 උත් මේ පැත්තට ගමු. 2G වතාවක් මේ හැම මේ පද දෙකම D1 ගෙන් බෙදෙන්න ඕන. H2 D2 බෙදීම D1 ධන H1 D1 බෙදීම D1 සමානයි V වර්ගය. දැන් මෙතන D1 ට D1 උත් කපලා දාන්න පුළුවන්. ඉතින් අන්තිම උත්තරය අපිට එනවා 2G H2 D2 D1 ධන H1 වල එතනilla V වර්ගය සමානයි. ඉතින් එතකොට දැන් ඒක V කරගන්න මේකේ වර්ගමූලයක් ගන්න පුළුවන්. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා V. එතකොට උත්තරය මොකක්ද කියලා බලමු. V සමානයි 2G වතාවක් H1 ධන D2 H2 කියන D1 හරි උත්තරේ 5 කියලා තමයි මේකේ තියෙන්නේ. එතකොට පස්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරය. හරි. අපි දැන් බලමු අපි 2013 වෙනි ප්‍රශ්න ඉවර කරා. අපි දැන් 2001 ඉඳලා 5ට මේ ප්‍රශ්න ටික කරගෙන. 2013 ඉස්සෙල්ලා කරේ මම අර ස්ථිතික පීඩනය අර H ρ g එකයි ρ g h එකයි ඔයාලට අර වෙනස පැහැදිලි කරලා පෙන්නන්න. හරි. අපි දැන් 2001 32 වෙනි ප්‍රශ්නේ බලමු. 2001 පාස් පේපරේ 32 වෙනි MCQ එක. ඒක මේ විදිහට රූපයක් දීලා තියෙනවා. මෙහෙම PQ බටය තුලින් නියත ශීඝ්‍රතාවයකින් වාතය කරා යන මේ එකේ ගලවන වාතය. වාතයේ පිටවීමට සලස්වා ඇති X සහ සිහින් සිරස් පර්ත දෙක බට දෙකට ඉහළින්
ඒ කියන්නේ වාතය පිටවීමට මේ x y sin බඩ දෙකක් තියෙනවා. ඒ දෙකට ඉහළින් පිම්පොම් බෝල දෙකක් සමතුලිතව පාවෙමින් පවතී. C පිම්පොම් බෝල දෙකක් තියෙනවා. තියෙන එක මේක ඇඳලා නැහැ, උස ඇඳලා නැහැ. සමතුලිත අවස්ථාවේදී බෝල දෙකට බටේ සිට උසවල් පිළිවෙල x සහ hy වේ. කියන්නේ මෙතන ඉඳලා දැන් අර මේ උඩ පිම්පොම් බෝලක හරිය තියෙනවා නම් ඒකට උස hx, මෙතන ඉඳලා මෙතන තියෙන පිම්පොම් මෙතන පිම්පොම් බෝලයක් කියන්නේ මේක තියෙන දැන් hy උසක්ලු තියෙනවා. දැන් අහනවා පහත ප්‍රකාශ අතරින් කුමක් සත්‍ය වේද කියලා. පළවෙනි එක දීලා තියෙනවා වාතයේ p සිට q දෙසට ගලයි නම් hx ලොකුයි hy කුඩයි. වාතයේ p සිට q දෙසට ගලයි නම් hx සමාන hy ඔහොමම දීලා තියෙනවා. දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අහන්නේ x සහ hy උස අතර සංසන්දනයක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද x උසින් වැඩිද hy උසින් වැඩිද? ඒක තමයි ඒගොල්ලෝ අහන්නේ. ඒ කියන්නේ පිම්පොම් බෝලේ තියෙන උස. දැන් මේක හදන්නේ කොහොමද? මේක බලන්න. මේක දෙකම මතක් වෙන සම්පතිකතාවය පිළිබඳ සමීකරණය. දැන් අපි ඉස්සෙල්ලා බර්නීලි ප්‍රමේය කොහොමද පැත්තකින් කියලා තියෙනවා. p ධන භාගයයි ρ v වර්ගය ධන ρ gh කියන එක බර්නීලි සමීකරණය එකක. දැන් මේක මෙහෙම තියලා බලමු සම්පතිකතාවයේ සමීකරණය. මෙතන හරස්කඩ වර්ගඵලයට වඩා මෙතන හරස්කඩ වර්ගඵලය අඩුයිනේ. ඒ කියන්නේ මෙතන හරස්කඩ වර්ගඵලය දැන් වැඩි නිසා මෙතනින් ගලනවා නම් v වේගයෙන් මෙතන වර්ගඵලය අඩුයි හරස්කඩ වර්ගඵලය. මෙතනින් v1 වේගයෙන් ජලය ඒ කියන්නේ මොකක් හරි වායු ප්‍රවාහය ගලන්නේ. ඉතින් මෙතන කට පුංචි නිසා මෙතන ද්‍රවය හයියෙන් ගලනවා. ද්‍රවය නෙමෙයි වායුව. ඉතින් අනිවාර්යෙන් අපිට පැහැදිලි වෙනවා සම්පතිකතාවයේ සමීකරණය v1 ලොකුයි v කුඩයි කියලා. දැන් සම්පතිකතාවයේ සමීකරණය වැඩ ටික ඉවරයි. අපි දැන් ගමු බර්නීලි සමීකරණයට. ඒ කියන්නේ p1 p ධන භාගය v වර්ගය ρ g සමාන කියන්නේ. දැන් හිතන්න දැන් මේක අනාකූල ප්‍රවාහයක් නම් මෙතන මේ වගේ ලක්ෂයක් ගත්තත් මේ වගේ ලක්ෂයක් ගත්තා ඒ ලක්ෂ දෙකටම මෙන්න මේක නියතයක් නේ. p ධන භාගය ρ v වර්ගය ධන ρ g කියන එක මෙතනටත් නියතයක් මෙතනටත් නියතයක්. ඒත් දැන් බලන්න මේක මෙතන ඉඳලා මෙතනට යද්දි මේක වේගය වැඩි වෙනවා. මේක v1 වෙනවා. එතකොට මේ පදේ වැඩි වෙනවනේ. මේ පදේ වැඩි වෙනවා. ඒත් දැන් මේක නියතයක් වෙන්න නම් දැන් මේක මොකක් හරි මේ දෙකෙන් එකක් අඩු කරලා ඒක නියතව තියාගන්න ඕනේ. දැන් මෙතකොට බලද්දි දැන් ρ gh කියන එක දැන් අපි දැන් මේක නියත මට්ටම නම් එකම උසනේ දැන් මේ වගේ තැනක් ගත්තොත් ඒකෙන් වෙනසක් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් එකම පදය මෙන්න මේක. පීඩනය, ස්ථිතික පීඩනය. මේ අවස්ථාවේදී ස්ථිතික පීඩනය ගන්න. මේ වායු ධාරාවේ උසෙන් මේ අවස්ථාවේ ස්ථිතික පීඩනය බලන්න h. ඒ කියන්නේ මේ වායු ධාරාව සෝක වැඩි දැන් නෙමෙයි තියෙන්නේ. දැන් මේ වගේ බඳුන් දෙකක් ගත්තොත් දැන් මේ බඳුනේ මෙතන පීඩනය අනිවාර්යෙන් වැඩිනේ. p වලින් ගත්තොත් මේක වැඩිනේ. මේ p dash කියලා ගත්තොත් මේක අඩුයිනේ. මොකද මේ බඳුනේ මේ වායුවේ ද්‍රවයේ උස අඩු නිසා. ඒ කියන්නේ මේ තරලයේ උස වැඩි වෙන්න මෙතන පීඩනය වැඩි වෙනවා. ඉතින් දැන් අපිට අවශ්‍ය වෙන මෙතනට යද්දි v වේගය වැඩි වෙනවනේ. වේගය වැඩි වෙද්දි බර්නීලි ඒ නියතයක්ව පැවතීමට පීඩනය අඩු විය යුතුයි. පීඩනය අඩු වීමට නම් මෙතන වායු ධාරාව වායු ධාරාවේ උස අඩු විය යුතුයි. ඒ නිසා පිම්පොම් බෝලේ තියෙන උස අඩු විය යුතුයි. ඒ කියන්නේ මේ hx කියන තැන උස දැන් මේක උඩින් තියෙනවා. මේක මෙතනදී පිම්පොම් බෝලේ පහළින් තියෙනවා. ඒතකොට දැන් අපි උත්තර බැලුවා වාතයේ p සිට q දෙසට ගලයි නම් hx ලොකුයි hy කුඩයි. පළවෙනි උත්තරෙම ඒක සාර්ථකයි. මොකද මෙතන පීඩනය අඩු නිසා ඒ වායු කන්දේ උස අඩුයි. අපි දැන් බලමු 2003 වෙනි අවුරුද්දේ ආපු 28 වෙනි MCQ එක. ඒකෙදි මේ වගේ පින්තූරයක් ඇඳලා දීලා මෙතන A B කියලා තියෙනවා. මෙතනින් වායු ධාරාවක් ගන්න හැටි ඇඳලා තියෙනවා. ඒක අහලා තියෙනවා. A සහ B හි කුඩා විවර දෙකක් සහිත පොළොව යට පිටි ගුහාවක් රූපය පෙන්වා ඇත. මේ තමයි විවර දෙක. ගුහාව මතින් සුළඟක් හමා යයි. A හා B හි වාතයේ පීඩන හා ප්‍රවේග පිළිවෙලින් PA VA සහ PB VB වේ. ඒ කියන්නේ මෙන්න මෙතනදී ප්‍රවේගය VA, මෙතන පීඩනය PB, මෙතන ප්‍රවේගය VB, මෙතන පීඩනය PB කියලා තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. වගන්ති පහක් දීලා තියෙනවා. ඒ වගන්ති වලින් අහලා තියෙන්නේ වේග නැත්නම් වායුන් වල ප්‍රවේගය සහ පීඩන සංසන්දනය කිරීම. ඒ කියන්නේ අහලා තියෙන්නේ VA ද ලොකු VB ද ලොකු. PB ද ලොකු මෙතන මෙතන PA ද ලොකු PB ද ලොකුද කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. දැන් මේකත් පටන් ගන්න සම්පතිකතාවය.
සන්තතිකාවේ මම අර කලින් දැන්ද මේ වගේ චිත්‍රයක් මෙන්න මේ විදිහට මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙහෙම වෙනවා. මෙහෙම තමයි අනාකූල රේඛා යන්නේ. දැන් බලන්න මොකක්ද මෙන්න මේ පරතරයට වඩා මේ පරතරය අඩුයිනේ. ඒක තේරෙන්න දක්වම. ඒ කියන්නේ මේකට වඩා මේ පරතරය අඩුයි. මම අනාකූල රේඛා දෙක අතර පරතරය අඩු වෙලා තියෙනවා. එතනදී මොකද වෙලා තියෙන්නේ? මෙතන වේගය v මෙතන v dash. මෙතන කට පුංචි නිසා හයියෙන් ගලනවා. ඒ නිසා v1 ලකුයි v ට වඩා v අඩුයි. දැන් මොකද වෙලා තියෙන්නේ? අනාකූල රේඛා ලං වෙද්දී ඒ ප්‍රවාහයේ වේගය වැඩි වෙලා තියෙනවා. දැන් මෙතනින් ගලන වායු ධාරාව කියලා හිතන්නකෝ. දැන් මෙහෙම ගද්දී මෙතනින් මෙහෙම නැමිලා යන්නේ. මේ විදිහට මෙහෙම නැමෙනවනේ. මෙහෙම වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනත් අනාකූල රේඛා අතර පරතරය අඩු වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙතනත් අනිවාර්යයෙන්ම ප්‍රවේගය වැඩි වෙනවා. මෙන්න මේ වගේ කට පුංචි නිසා හයියෙන් ගන්නවා. මෙතන අනාකූල රේඛා ලං වෙලා වෙන නිසා VB ලොකුයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ VB ලොකුයි VA කුඩයි. දැන් ඒක හරි. දැන් ඒක කොටසක් හරි. දැන් තව අහනවා පීඩනය පිළිබඳ සංසන්දනය. ඒ කියන්නේ PV ද ලොකු PA ද කියලාත් ඒගොල්ලෝ අහනවා. දැන් ඒක හොයාගන්න මෙතනින් අපිට බර්නියුලි හොයාගන්න. ඒ කියන්නේ පීඩන භාගයයි ρ V වර්ගය ධන ρGH සමානයි K කියන එක. දැන් බලමු මේ වගේ රේඛාවක් අරගෙන මේ අනාකූල රේඛාවේ බර්නියුලි දාලා බලමු. ඒ කියන්නේ මේ හැමතැනම මේක නියතයක් වෙන්න බෑ. මෙන්න මේක නියතයක් වෙන්න ඕනේ. ඒ දැන් මවුලගෙන මෙතනට යද්දී ප්‍රවේගය වැඩි වෙනවනේ. VB වැඩි වෙනවනේ. VB වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පදේ වැඩි වෙනවා. මේ පදේ වැඩි වෙද්දී මේක නියතයක්ව තියෙන්න නම් මේ පීඩනය අඩු වෙන්න ඕන. මොකද මේක වෙනස් කරන්න බෑනේ. ඒ නිසා මෙතනදී PB කියන එක කුඩයි. PA කියන එක විශාලයි. හරි දැන් බලමු මොකද වෙලා තියෙන්නේ. දැන් බලමු VB ලොකුයි VA කුඩා තියෙන උත්තර තියෙනවා. ඒ වගේම PA ලොකුයි PB කුඩයි. දැන් බලන්න සාමාන්‍යයෙන් වායු ධාරාව ගලන්නේ මොකක් හරි වායු හරි ද්‍රවයක් හරි පීඩනය වැඩි තැනක සිට අඩු තැනකට. ඒක ඔයාලා පිළිගන්නද කියලා හිතන්න. ඒ නිසා මෙතනදී පීඩනය වැඩි කොතනද? PA කියන තැන වැඩි නේ පීඩනය. ඒ නිසා වායු ධාරාව මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. මෙතනින් මෙහෙට නෙමෙයි යන්නේ. පීඩනය වැඩි සංසිඳ අඩු සිටින ගලන්නේ අඩු තැනට ගලන්නේ. ඒ නිසා මෙහෙම තමයි ගුහාව තුළින් වායුව යන්නේ. එහෙනම් උත්තරේ අංක 2 විදිහට පුළුවන් ඔයාලා කියවලා බලන්න. V එක තියෙනවා VA කුඩයි VB එක හරි. සහ PA ලොකුයි PB කුඩයි නම් ගුහාව තුළින් A සිට B දක්වා වාතය සංසරණය වෙනවා. එහෙනම් උත්තරේ අංක 2. අපි දැන් බලමු 2014 19 වෙනි MCQ එක. ඒක මේ වගේ පිටුරක් දෙලා තියෙනවා. ABC හා D යන පීඩන මාන වලින් සමන්විත ජල ප්‍රවාහ පද්ධතියක් රූපේ දක්වා ඇත. මේ ජලය ගන්නවා ඒක හරස් කරත් තමයි තියෙන්නේ. වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක් සහිතව නේද ශීඝ්‍රතාවයකදී XD පද්ධතිය තුලට ඇතුළු වන ජලය වයිහිදී පිට වීම. මෙහෙම වෙන මෙතනින් යනවා කියන්නේ. ABCD හා පීඩන මාන නලවල ජඩ මට්ටම් වල උස පිළිවෙලින් HA HB HC හා HD රූපේ දක්වා නැත කියලා ඒගොල්ලෝ කරන්න දීලා තිනවා. නම් ඒ මේ උසවල් අතර දැන් මේ අහන්න දැන් මේවත් දැන් අර පිම්පම් බෝලේ ප්‍රශ්න වගේ මේකෙත් දැන් මේ උස වෙනසක් තියෙනවා. මෙතන වෙනස් වෙනවා. උස අතර විවිධත්වයක් තියෙනවා. ඒ සංසන්දනය මොකක්ද කියලා තමයි ඒගොල්ලෝ අහන්නේ. දැන් අපි බලමු දැන් මේක ඇත්තටම නිකන් වෙලා යන ප්‍රශ්නයක් මේක හදන්න දෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම සම්බන්ධතාව සමීකරණය බලමු. බලපුවම පුළුවන් මෙතන තේරුම් ගන්න දැන් මේ හරස්කඩ වෙනස් තියෙනවා. ඉතින් බලමු මෙතන හීනිම දැන්. අපි බර්නූලි සමීකරණය පැත්තකින් දීලා තියමු. රෝදන භාගයයි රෝගී වර්ගය දන්න ρGH. මම කලින් ප්‍රශ්නයකට කියලා දුන්නා. හරස්කඩ වර්ග පරි අඩු වෙද්දි වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙද්දි පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙද්දි මොකද වෙන්නේ? මේ උස අඩු වෙනවා. පීඩනය අඩු වෙද්දි උස අඩු වෙනවා. හරස්කඩ වර්ග පරි අඩු වෙද්දි වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙද්දි පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙද්දි මේ උස අඩු වෙනවා. ඉතින් මෙතනින් හීනිම දැන මොකක්ද? මෙතන හීනිම දැන වල C. ඒ නිසා මෙතන HC තමයි අඩුම. HC තමයි අඩුම. HC වල චුට්ටක් ලොකුයි නේද මේ? මෙතන. HA කියන්නේ HA ලොකුයි. HC ට වඩා. ඒ කියන්නේ එතන තව ටිකක් පීඩනය වැඩි නිසා ඒ කියන්නේ වේගය අඩු වෙද්දී පීඩනය වැඩි වෙනවා. ඉතින් මෙතන HC ට වඩා HC ට වඩා HA කියන එක ලොකුයි. ඒක තේරෙන්නද කියලා හිතනවා. ඊට පස්සේ අනිත් එක ඊගාවට තියෙන HD. ඊළඟට නම් ලොකු HD.
ලොකුම එක තමයි HB. මොකද HB එකේදී හරස්කඩ වර්ගඵලය ලොකුයි. එතකොට එතනින් ගලන වේගය ද්‍රව්‍ය හිමීට ගලන්නේ. එතකොට V අඩුයි. V අඩු වෙද්දී පීඩනය වැඩි වෙන්න ඕනේ. එහෙනම් HB තමයි උසම. එතකොට නිවැරදි පිළිතුර විදිහට පුළුවන් ගන්න පස්වෙනි උත්තරේ. හරි. අපි ඊළඟට බලමු 2005 අවුරුද්දේ ආපු 37 වෙනි MCQ එක. ඒකේ දීලා තියෙන මේ විදිහට පින්තූරයක්. රූපයේ දක්වා ඇත්තේ හරස්කඩ විචලනය වන නලයක් තුල. ඒ කියන්නේ හරස්කඩ වෙනස් වෙන නලයක් තුල දුෂ්ශ්‍රාවී නොවූ අසම්පීඩ්‍ය තරලයක් ගලන ආකාරයකින්. ඒ කියන්නේ බර්නීලි දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සම්ප්‍රදාය සමීකරණය දාන්නත් පුළුවන්. OX ඔස්සේ OX අක්ෂය ඔස්සේ පීඩනය P විචලනය වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය කරන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහලා තියෙනවා. ඒ වගේ ප්‍රස්ථාර නිකන් අමුතු ප්‍රස්ථාර පහක් දීලා තියෙනවා. දැන් මෙතනදී අපි දැනගන්න ඕන ප්‍රස්ථාර මෙච්චරයි. මේ විදිහට එකක් හදාගත්තාම බලන්න මෙච්චරයි. සම්ප්‍රදාය සමීකරණේ කට පුංචි වෙද්දී එතන ද්‍රවය හයියෙන් ගලනවා. ද්‍රවය හයියෙන් ගලද්දී බර්නියුලි ප්‍රමේයට අනුව එතන පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ ආරම්භයේදී පීඩනය මෙච්චරයි නම් මේ හයි විතරත් පීඩනය මෙච්චරයි. ඔච්චර එහෙනම් ලකුණු කරා උත්තර ටික බලපුවම අපිට තේරෙනවා මේ අනිත් උත්තර 1 2 3යි 5යි අයින් කරන්න පුළුවන්. හතරවෙනි උත්තරේ විතරයි මෙහෙම තියෙන්නේ. උත්තර මෙතනින් ආරම්භයේ පීඩනය වැඩිලා ආරම්භය අඩු වෙනවා. හතරවෙනි උත්තරේ මෙන්න මේ විදිහට මේ මෙතනින් කව වෙලා තින්නේ. ඒක ගන්නට වෙන කව වෙලා ගිහිල්ලා මේ විදිහට ප්‍රස්තාවය වෙනවා. ඉතින් මේක බලපුවම කියන්න පුළුවන් උත්තරේ 4 කියලා. අවශ්‍ය වෙන්නේ සම්ප්‍රතික සමීකරණයේ බර්නීලි ප්‍රමේය. ඊළඟටම කරන්න යන්නේ 2007 51 වෙනි ප්‍රශ්නේ. ඇත්තට මේක ටිකක් මට පළවෙනි පාර 3-4 පාරක් මම උත්සාහ කරා මට හදාගන්න බැරි වෙච්ච ගාන. 2007 51 වෙනි ප්‍රශ්නේ. පස්සේ විභාගෙට කිට් වෙන්න තමයි මට පුළුවන් වුණේ මේක හදාගන්න පස්සේ උත්සාහ කරනවා. ඊට පස්සේ ඒකේ වගේ පින්තූරයක් දීලා තියෙනවා. උඩ A2 යට A1 හරස්කඩ වර්ගඵලය තියෙනවා. රූපයේ පෙන්වා ඇති පරිදි හරස්කඩ වර්ගඵලය A2 වන භාජනයක ඇති හරස්කඩ වර්ගඵලය A1 වන විවරයක් කරා ජලයේ වැස්සේ. හරිද? ජල පෘෂ්ඨයේ චලිතය නොසලකා නොහරින්නේ නම්. එතනින් හයිලයිට් කරලා තියවදත් කමන්නේ. එතන ඕක තමයි වර්ධින පොයින්ට් එක. නොසලකා නොහරින්නේ නම්. ඒ කියන්නේ 2 නෙගටිව්ස් තියෙනවා. නොසලකා නොහරින්නේ නම්. ඒ කියන්නේ මෙතන චලිතය සලකන්න කියලා කියන්නේ. නොකිය කියන්නේ මෙතන නිශ්චලයි කියලා හිතන්න එපා. මෙතන චලනයක් තියෙනවා කියලා එයා හිතන්න කියලා කියනවා. මෙතන චලනය වෙනවා. සාමාන්‍ය විගණකයක් මෙතන නිශ්චලයි කියලා හදන්නේ. මෙතන දිනවා චලිතය නොසලකා නොහරින්න කියලා. ඒ කියන්නේ මෙතන චලිතය සලකන්න. ජලයේ වැස්සෙන වේගයේ වීදුරු ලබන්නේ. මෙතන වීලු දැන් මෙතන වේගයක් ගැන කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. V වලට ප්‍රකාශනයක් කියන්න කියලා. අපි ඉස්සෙල්ලම දාමු මේ වගේ අනාකූල රේඛාවක් නිර්මාණය. දැන් මේක මෙහෙම අනාකූල ප්‍රවාහයක් නේ. මෙහෙමනේ ගාන යන්නේ. කියන්නේ මෙන්න මේ වගේ මේ විදිහට තමයි ද්‍රවය ගලන්නේ. හරිද? දැන් මේ අනාකූල රේඛාව සලකමු. මැද තියෙන එක සලකලා අපි ඉස්සෙල්ලා දාමු මේකට බර්නීලි ප්‍රමේය. මෙතන මේ ලක්ෂණය දැම්මොත් P ධන භාගය ρ v වර්ගය ධන ρ g h එකේ අපි මෙතන නියත මට්ටම විදිහට ගමු. මෙතන නියත මට්ටම විදිහට ගත්තොත් මේ ලක්ෂය ගන්න. ඒ ලක්ෂයට උස h කියලා මේක දීලා තියෙනවා. එතකොට මෙතන පීඩනය වායුගෝල පීඩනය කියලා නේද? මෙතනත් එළියට වෙන නිසා මෙතනත් වායුගෝල පීඩනය තමයි. කියන්නේ P කියන්නේ 5. 5 ධන භාගයයි ρ. මෙතන මේක විදන්නේ නැහැ. චලිතය වෙනවා කියලා තිබ්බට එතන මේකක් කියලා නැහැ. ඉතින් අපි ඒකට V dash කියලා දාගමු. V dash කියලා දාගමු. භාගයයි ρ V dash වර්ගය ධන ρ GH සමානයි මේක මෙතන සමානයි. එහෙනම් මෙතන පීඩනය 5 ධන භාගයයි ρ මෙතන වේගය ගන්නවා V කියලා. V වර්ගයේ ධන මෙතන නියත මට්ටම නිසා මෙතන ρ GH පදයේ h බිඳුව වෙනවා. මොකද මෙතන මට්ටමනේ. එතන මෙතනට උස බිඳුව. සම මේක බිඳුවයි කියනවා. දැන් මෙහෙම කැපිලා යනවා මේක. එතකොට ρ කැපිලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ V dash වර්ගයේ බෙදීම 2 ධන GH සමානයි V වර්ගයේ බෙදීම 2. දැන් මේ V dash කියන්නේ අපි අතින් දාගත්තු පදයක් නේ. දැන් ඒක අපි නැති කරන්න ඕන. මොකෝ ඒක මේක දීලා නැහැ. ඉතින් අපිට පුළුවන් දැන් භාවිත කරන සම්ප්‍රතිකාවේ සමීකරණය. අපි දන්නේ මෙච්චරයි. A1 V1 සමානයි A2 V2 නෝකල මම කිව්ව සමීකරණ සිම්පල් ඒ දාලා කියන්නේ. එතකොටදී මෙතන හරස්කඩ වර්ගඵලය A2 ලු
එතන වේගය v dash වල අපි දන්නේ අපි දාගත්ත v dash කියලා නැත්නම් කැමති එක දාන්න x කියලා දාගත්ත කමන්නේ. මෙතනදී ඒක නැති වෙන නිසා මෙතනදී හරස් කර වර්ගඵලයේ සිදුර වර්ගඵලයේ a1 එතන වේගය v. ඉතින් අපිට පුළුවන් v dash පදේ නැති කරගන්න a1 v බෙදීම a2 වලින්. දැන් අපිට v1 සඳහා ප්‍රකාශනයක් ලැබිලා තියෙනවා. ඒක අපි මෙතනට ආදේශ කරමු. මෙන්න මේක මෙතනට ආදේශ කරොත් එනවා a1 වර්ගය මේක v1 වර්ගයෙන් තියෙන වර්ග කරලා මම ආදේශ කරන්න v වර්ගය බෙදීම a2 වර්ගය ඉතින් දෙකකුත් තියෙනවා දෙක ධන gh සමානයි v වර්ගය බෙදීම දෙක. දැන් ඒක උත්තරය ඇවිල්ලා වගේ තමයි මෙතනින් ගුණ කරගෙන යනවා. දෙකෙන් ගුණ කරගත්තොත් ලේසි a1 වර්ගය v වර්ගය බෙදීම a2 වර්ගය ධන මේක දෙකෙන් ගුණ නිසා 2gh සමානයි v වර්ගය. මෙහෙම නෙන්නේ. දැන් අපිට අහන්නේ v කියන්නේ මොකක්ද කියලානේ. ඉතින් ඉතුරු ටික කරන්න කලින් ගානේ මේ ටික නැකුවට ප්‍රශ්නයක් නැතුව කියලා හිතනවා. මම උඩ කරන්න ඉතුරු ටික මෙහෙම ඊතල ඇදලා මෙතනට අරගෙන මේ පදේ මේ පැත්තට ගෙනියමු. මෙතන 2gh ඉතුරු කරලා එතකොට මෙහෙම යන්න. v වර්ගය ඍණ a1 වර්ගය v වර්ගය බෙදීම a2 වර්ගය. ඊළඟට 2gh සමානයි v වර්ගයත් එක ඍණ a1 වර්ගය බෙදීම a2 වර්ගය. එතකොට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් මේක මේකෙන් බෙදන්න 2gh බෙදීම එක ඍණ a1 වර්ගය බෙදීම a2 වර්ගය. දැන් v නේ අහන්නේ මෙතන v වර්ගය. ඉතින් මේකේ වර්ගමූලය ගත්තාම v කියලා උත්තරේ එනවා. එතකොට උත්තරේ විදිහට අපි ගන්න පුළුවන් පළවෙනි එක. අපි දැන් බලමු 2018 17 වෙනි MCQ එක. පොළොවේට ජීවත් වන සමහර සතුන්ගේ බෙනයක් රූපය පෙන්වා ඇත. මෙහි පින්තූරයක් ඇඳලා දීලා තියෙනවා. සතුන් විසින් බෙනයට ඇතුළු වන A හා B යන ස්ථාන දෙක එකිනෙකට වෙනස් හැඩ සහිතව පවත්වා ගන්න ලබන අතර එම නිසා රූපය දක්වා ඇති විවර මගින් වාතය බලන්න අස ඝනත්වය 1.3යි 8යි ms ඍණ දෙක සහ තප්පරයට මීටර 2ක් කියලා දීලා තියෙනවා. නම් වෙනස් වේග වලින් හමායයි. විවර එක මට්ටමේ පවතී වුණාට මේ අර ගලන වායු වේගය තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒවා හරහා වායු පීඩනය වෙනස් සහ බෙනය තුලින් වාතය ගමන් කරන දිශාව වන්නේ. දැන් ඕකෙදිත් අපිට ඕනනේ සම්තුතික සමීකරණයේ බර්නවල් ප්‍රමේයය. දැන් බලමු දැන් මේ ගාන හදන්න තුන එකපාරටම උත්තර කිහිපයක් අපිට අයින් කරන්න පුළුවන්. දැන් බලන්න මෙතන ඉඳලා මෙතනට වේගය අඩු වෙලා තියෙනවා. වේගය අඩු වෙද්දි මම කිව්වා බර්නවල් සම්තුතික සමීකරණ වල වේගය අඩු වෙනවා නම් එතන පීඩනය වැඩි වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මෙතන පීඩනය වැඩි මෙතන පීඩනය අඩුයි. ඒ නිසා පීඩනය වැඩි තැන සිට අඩු තැනට තමයි වායු ගමන් කරන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් B සිට A දක්වා තමයි වායු ගමන් කරන්නේ කියන ගා ගන්න. මොකද මෙතන වේගය අඩුයි. ඒ නිසා පීඩනය වැඩි. පීඩනය වැඩි තැන සිට අඩු තැනට වායු ධාරාව ගන්න නිසා. දැන් ඊගාවට දැන් තමයි ගාන හදන්න තියෙන්නේ. ගාන හදන්න අපිට මෙතනට බර්නවල් දාන්න වෙනවා. අපි දැන් ගමු මෙතන පීඩනය PA කියලා. මෙතන පීඩනය PB කියලා ගමු. PA ධන භාගයයි ρ ඝනත්වය ρ කිය දීලා තියෙනවා ρ කියලා. පස්සේ ආදේශ කරමු මේක. ඊට පස්සේ වේගය. මෙතන වේගය 8යි. 8 වර්ගය. 8 වර්ගය කියන්නේ කොහොමද දාමු? 64. මෙතන නියත මට්ටම විදිහට මම ගන්න නිසා ρgh පදයක් නැහැ එතන h බිඳුව නිසා. මෙතනට ගමු PB. PB ධන භාගයයි ρ දෙකේ වර්ගය කියන්නේ 4. එහෙම ගමු. ඊට පස්සේ දැන් මෙතනත් h පදයේ බිඳුවයි. දැන් කැපෙන ටික කවුරුද? මෙතනින් 32ක් වෙනවා. මෙතනින් 2ක් වෙනවා. PA ධන 32යි ρ සමානයි PB ධන 2 ρ. දැන් අහන්නේ පීඩන වෙනසනේ.
පීඩන වෙනස සහ වායු පීඩනයේ වෙනස සහ පීඩන දිශාව. දැන් පීඩන දිශාව නම් හොයාගත්ත B සිට A දක්වා කියලා. දැන් වෙනස හොයාගන්න මේක සුළු කිරීමක් කරන්න වෙනවා. ඒ කියන්නේ 32 රෝ ඍණ 2 රෝ සමානයි PB ඍණ PA. ඒ කියන්නේ 30 රෝ සමානයි PB ඍණ PA. ආන්නේ PB ඍණ PA කියන්නේ නැත්තම් පීඩන වෙනස මොකක්ද කියන්නේ? 30යි දැන් මෙතන වායු ඝනත්වය දීලා තියෙනවා 1.3 කියලා. 1.3 කියන්නේ අපි 13 බෙදීම 10 කියලා ගත්තත් වැඩක් දන්නේ නැහැ. 13 බෙදීම 10 තමයි 1.3යි. ඊපස්සේ එනවා PB ඍණ PA. උත්තර එනවා අපිට පැස්කල් 39යි කියලා. PB ඍණ PA. ඒ කියන්නේ උත්තරේ පැස්කල් 39යි වායු ගලන්නේ B සිට A දිශට. ඒ කියන්නේ උත්තරේ අංක 3. 2009 වුද්දේ බර්නව්ලි ප්‍රමේයයෙන් MCQ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නේ මේ 15/16 එක ළඟ ප්‍රශ්න දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ බලමු 2009 15 වෙනි MCQ එක මොකක්ද අහලා තියෙන්නේ කියලා. ඒක මෙන්න මේ විදිහට මේ නලයක් වගේ දීලා තියෙනවා D ඝනත්වයක් සහිත දුෂ්ශ්‍රාවී නොවන තරලයකට රූපයේ දැක්වෙන ආකාරයට විචල්්‍ය හරස් කඩක් සහිත තිරස් නලයක් තුළ අනාකූල ප්‍රවාහයක් ඇත. බර්නව්ලි දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනාකූල ප්‍රවාහ වේගයේ v වන ලක්ෂයකදී තරලයේ පීඩනය පීනවා. ඒ කියන්නේ දැන් මෙතන දීලා තියෙන ප්‍රවේගය දැන් මේක v කියලා. මේ අවස්ථාවේදී v නම් එතන තරලයේ පීඩනය පීනු. ප්‍රවාහ වේගයේ 3v වන වෙනත් ලක්ෂයකදී පීඩනය වන්නේ. ඒ කියන්නේ අපි දැන් හිතමු දැන් 3v වෙනවා කියන්නේ නලයේ කුඩා වෙද්දී නෝක වෙන්නේ. වේගය වැඩි වෙන්නේ. මේ වගේ තමයි 3v නම් එතන පීඩනය මොකක්ද කියලා අහලා තියෙනවා. අපි දන්නේ නැහැ p dash කියලා විදාගමු. අපි ඒක තමයි හොයන්න ඕනේ. දැන් මේක අනාගුල රේඛාවක් නේ හරිය මධ්‍ය ලක්ෂය හරහා යන්නේ මධ්‍ය අක්ෂය හරහා. ඉතින් අපි මේ මෙතන ඉඳලා මෙතනට බර්නව්ලි ප්‍රමේය දාමු. නියත මට්ටම මේක විදිහට ගමු. එතකොට දෙකම h සමාන. මෙතනටත් h මෙතනටත් h. හරි දාමු. දැන් බර්නව්ලි ප්‍රමේය දාලා බලමු. මෙතන පීඩනයේ p dash එක තමයි හොයන්න ඕන. p dash තන ඝනත්වය දීලා තියෙන d කි. d වේගය මෙතන 3යි නිසා 3යි වර්ගය දන්න. මෙතන නියත මට්ටමේ ඉඳලා උස dgh සමානයි. මෙහා පැත්තට ගියාම මෙතන පීඩනය p ධන භාගයයි d v වර්ගය ධන rho gh. මෙතන නියත මට්ටම නිසා මෙතන ඉඳලා rho gh පද දෙකම සමාන වෙනවා. rho නෙමෙයි d. ඒතර මේ දෙක කැපෙලා යනවා. එහෙනම් එනවා p1 ධන 3 වර්ගය 9යි 9යි dv වර්ගයේ බෙදීම 2 සමානයි p ධන dv වර්ගයේ බෙදීම 2. දැන් අපිට හොයන්න ඕන මොකද්ද? p dash නේ. p dash තමයි හොයන්න ඕන. p dash මෙතන තනි කරලා අපි 9යි dv වර්ගයේ බෙදීම 2 එහාට ගමුකෝ. p ධන dv වර්ගයේ බෙදීම 2 ඍණ 9යි dv වර්ගයේ බෙදීම 2. p dash වන්න දැන් මේ දෙක සුළු කරද්දි p ඍණ 8යි dv වර්ගයේ බෙදීම 2 වෙනවා. ඒ කියන්නේ p dash සමානයි p ඍණ 4යි dv වර්ගය කියලා නිකම්ම උත්තරේ එනවා. හරි ලේසියි මේ බර්නව්ලි ගණන්. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. උත්තරේ දෙක p ඍණ 4යි dv වර්ගය. හරි. අපි දැන් බලමු 2009 16 වෙනි ප්‍රශ්නේ. මේකත් මම වරද්දාගත්තු ගැටලුවක්. ඉතාමත් ලේසි තප්පර ගානේ උත්තර ගන්න පුළුවන්. මේ පොඩි දෙයක් වැඩිලා හිතාගත්තොත් ඒක මේ ප්‍රශ්නේ වරදිනවා. මේකට බර්නව්ලි ප්‍රමේය ඕනෙත් නැහැ. මේකට අවශ්‍ය වෙන අපිට සම්තතික ප්‍රමේය විතරයි. මේකේ මේ විදිහට නලයක් දීලා තියෙනවා. තුෂ්‍රාවී නොවන අසම්පීඩිත තරලයක් රූපය පෙන්වා දෙන නලය ඔස්සේ අනවරතව ගලයි. මෙන්න මෙහෙම ගන්නවා. නලය දිගේ A සිට F දක්වා. ඒ කියන්නේ මෙතන A B C D E මෙතන තියෙනවා. මෙතනට නෑ. B C D E F මෙතන E මෙතන F. F දක්වා තරලයේ V ප්‍රවාහ ප්‍රවේගයේ විචලනය වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබන්නේ. දැන් මෙතනදී අපි මං කියලා දුන්නේ මේ සම්තතිකා සමීකරණයේදී කට පුංචි තැන හයිජෙන් ගන්නවා කට මහත තැන හිමීට තමයි ගන්න. දැන් බලමු මෙතන කුඩාම කඩේ අවස්ථාව මෙතනනේ. මෙතන තමයි කුඩාම මීනිම බටේ තියෙන්නේ. එහෙනම් මෙතනින් තමයි හයියෙන්ම ගන්න ඕනේ. එහෙනම් ප්‍රස්තාරය මෙහෙම පටන් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රස්තාරය මෙහෙම පටන් ගත්තා. දැන් බලන්න මේ ටික. මේ ටිකේ හරස්කඩ එකයි. මේ ටිකේ හරස්කඩ සමානයි.
ඒ නිසා මෙතන ඉඳලා මෙතනටම එකම වේගෙන් තමයි ද්‍රවය ගලන්න ඕන. දැන් ඔතනදී අපිට පොඩි ගැටලුවක් මට ආවා. ඒ කියන්නේ මෙතන ඉඳලා දැන් මෙහෙම එක වේගෙන් ගලන්නේ නැහැ. දැන් මෙතන ඉඳලා මෙතනට ද්‍රවය පහළට වැටෙද්දී එහෙනම් මේ ගුරුත්ව බලය ක්‍රියා කරනවා. ඒ නිසා අර ගහකින් පොල් ගෙඩියක් වැටෙන ඒ මතක් වෙලා මෙතන ඉඳලා මෙහෙට වැටෙද්දී මේ වේගය වැඩි වෙන්න ඕනේ කියලා මට හිතුණා. මං ගිහලා ඒක සර්කින් අහලා ඒක විසඳගත්තා. ඒක එහෙම වෙන්නේ නැහැලු. මොකද මේ නලයේ එක ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය සමානයි. ඉතින් අනිවාර්යෙන් අර සන්තතික සමීකරණය නිවැරදිනේ. ඒක නිවැරදි නම් අනිවාර්යෙන් මේ හරස්කඩ වර්ගඵලය එක තැනක මේ නලයේ මෙහෙම පහළට නෙමෙයි මේ කොහෙන් ගිහිල්ලා ආවා. ඒ නලයේ හරස්කඩ වර්ගඵලය සමාන නම් හැමතැනම මේ අවස්ථාවේ වේගය සමාන වෙන්න ඕනේ. ඒ නිසා මේක මෙහෙම පහළට ආවා කියලා මෙතන වේගය වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒතර ගුරුත්වජ බලණය ඇත්තේ වේගය වැඩි වෙන්නේ නැහැ. මෙතන ඉඳලා මෙතනටම වේගය සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙහෙම අඩු වෙලා මෙතනින් මෙහෙම වේගය අඩු වෙලා මේක සමානව මෙතනට ගමු තියෙනවා. ඊ වෙනකම්. ඊට පස්සේ මෙන්න මෙතනදී කට ලොකු වෙනවා. කට ලොකු වෙද්දී ද්‍රවය තව ටිකක් හිමීට කරා. ඊට පස්සේ මෙහෙම වෙනවා. එහෙනම් උත්තරය අපිට ලැබෙනවා 12 වෙනි 16 වෙනි ප්‍රශ්නේ උත්තරය 4. අපි දැන් බලමු අන්තිම ප්‍රශ්නේ ගොඩක් ප්‍රශ්න සාකච්ඡා කළා. 2010 9 වෙනි MCQ එක. ඒක කියනවා රුධිරය ගෙන යන හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර එකක් වෙන ප්‍රධාන දමනියක්. ඒ කියන්නේ මෙහෙම දමනියක් කියලා හිතමු. වර්ග සෙන්ටිමීටරකට වඩා වැඩි මම රෙකෝඩ් යන්නේ. වර්ග සෙන්ටිමීටර එකයි මේකේ හරස්කඩ වර්ගඵලය. එක එකේ හරස්කඩ වර්ගඵලය 0.4යි වර්ග සෙන්ටිමීටර වල සහ ඒකක කාලයකදී සමාන රුධිර පරිමාණ ගෙන යන කුඩා දමනි 18කට බෙදේ. ඒ කියන්නේ මේවා මේ වගේ සමාන නල මේ වගේ ඒවා 18කට බෙදනවා. මෙහෙම 18ක් අදින්න මෙහෙම කුඩා 18කට බෙදෙනවා. ඒකට මේ එකක වර්ගඵලය 0.4යි වර්ග සෙන්ටිමීටර. මේ වර්ග 0.4යි මේක 0.4යි මේක 0.4යි එහෙම තමයි යන්නේ. අහලා තියෙනවා ප්‍රධාන ධමනිය තුල රුධිරයේ වේගය බෙදීම. කුඩා ධමනියක් තුල රුධිරයේ වේගය යන අනුපාතය. ඒ කියන්නේ අපි හිතමු ප්‍රධාන ධමනියේ වේගය v කියලා. මෙතන වේගය v dash කියලා හිතමු. ඒ කියන්නේ අහලා තියෙන්නේ v බෙදීම v dash අනුපාතයේ අඩිය මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. දැන් මෙතනදී නම් බර්නියුලි ඕනේ නැහැ. මේකත් අපිට සන්තතිකතා සමීකරණය විතරක් පාවිච්චි කරලා විසඳන්න පුළුවන් ගැටලුව. දැන් බැලුවොත් මම සන්තතිකතා සමීකරණය කරනවා කටපුංචි වෙද්දී අයියෙන් ගලව ගන්නේ. දැන් එතකොට මෙතන හරස්කඩ වර්ගවල එක නම් 1 වර්ග සෙන්ටිමීටර මෙතන වේගය අපි දැන් දාගත්ත v කියලානේ. v සමානයි මේක හරස්කඩ වර්ගවල 0.4යි 0.4යි v dash වාරයක් මෙහෙම හැදුවොත් හරියනවා අනිවාර්යෙන් මේක ධමනි 18කට බෙදෙනවානේ. ඒ නිසා මෙතනින් 18 කියලා ලියන්න වෙනවා. ඊට පස්සේ දැන් අහලා තියෙන v බෙදීම v dash නේ. v බෙදීම v dash සමානයි 18 වාරක් 0.4 4 බෙදීම 10. ඒ කියන්නේ 1.8 වාරක් 4. එතකොට 7.2 කියලා පිළිතුර වෙනවා. ඒ කියන්නේ 2010 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. බර්නව්ලි ප්‍රමේය සිද්ධාන්ත කොටස ඔබට මම ගෙනාවා. ඉතින් හොඳ දැනුමක් ඔබට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ප්‍රශ්න කිහිපයක් අපිට කරන්න හැකි වුණා. ඉතින් මේකේ 2010 ඉඳලා 2019 වෙනකන් තියෙන MCQ ඔක්කොම ඔයාලා හදලා රචනා ප්‍රශ්න ටිකක් කරන්න. කරපුවම ඔයාලට මේ බර්නව්ලි ප්‍රමේය ගැන හොඳ පුනරීක්ෂණයක් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ විදාත්‍රා වීඩියෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා මෙහෙම වීඩියෝ නරඹන ඔබ සැමට අපේ ස්තුතිය පුද කරනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔබට උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට එය අත්වලක් වන ඇති බව මම විශ්වාස කරනවා. ස්තුතියි.